ගේමින් වගේම නෙට්වර්ක් මැනේජ් කරන්නත් ලේසි කරන ASUS router review එක. ඔයන් සාදරයෙන් පිළිගන්න තවත් interesting router review එකකට. ඉතින් අද මම review කරන්න යන්නේ ASUS RTAC86U කියන router එක. මේක dual band gaming router එකක්. හැබැයි මේක තියෙන gaming කියන දේ අපි පොඩ්ඩකට අමතක කරොත් home office network වලටත් හොඳම solution එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන කතා කරන්න කලින් thank you කියලා කියනවා Sense Micro Distributions Private Limited එකට මේ product එක මේ router එකේ review එක ඔයාලට අරගෙන එන්න අපිට මේ product එක ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේක මිලදී ගන්න අවශ්‍යයි නම් sense.lk එයාලගේ website එක තියෙනවා මම පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා මේකේ මිල ගණන් බලා ගන්න. එහෙනම් පළවෙනියටම අපි බලමු මේ package එකේ මොනවද තියෙන්නේ කියලා. package එකේ අපිට තියෙන දේවල් අතර අපේ router unit එකේ වගේම antenna තුනක් සහ අපේ power brick එක තියෙනවා. මේ power brick එකත් එක්ක අපිට plug types එහෙම නැත්නම් socket types තුනක් අන්තර්ගත කරලා තියෙනවා. මේ දේවල් එක්ක බොහොම පහසුවෙන්ම router එක අපිට පුළුවන් කනෙක්ට් කරගන්න අපේ ඇන්ටනාස් තුනට මේ විදිහට කනෙක්ට් කරගත්තට පස්සේ අපේ power brick එකට wall එකේ තියෙන socket type එකට ගැලපෙන විදිහේ plug top එක තෝරලා මේ power unit එකට බොහොම පහසුවෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ASUS RTAC86U කියන gaming dual band router එක. මේ router එකේ features ගැන කතා කරද්දී පළවෙනිම දේ තමයි මේක ඉතාමත් compact size එකක් තියෙන්නේ. ඒ වගේම අපිට මෙතනදී antennas තුනක configuration එකක් තියෙන්නේ. external antennas තුනක් සහ internal antenna එකක් මේකේ අන්තර්ගත වෙනවා. total antenna ප්‍රමාණය antennas 4ක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් පළවෙනියටම අපි බලමු router එකේ මොනවද තියෙන දේවල් කියලා physical device එක විදිහට. අපිට ඉස්සරහින් තියෙනවා LED bulb set එකක්. මෙතනදී internet connectivity එක Wi-Fi ඒ වගේම 2.45 GHz bands ඒත් එක්කම LAN ports වැඩ කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම අපිට බොහොම පහසුවෙන්ම මේ LEDs හරහා indicate කරනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නැත්නම් මේ LED indicators වැඩ කරන එක ඔයාලට පුළුවන් ඒකත් ඕෆ් කරගන්න. ඉතින් ASUS සමග මොකක් හරි දෙයක් නිසා මේ LEDs ඕෆ් කරන්න වෙනම බටන් එකක් මෙතනදී අපිට දීලා තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා Wi-Fi on off සහ WPS function එක on off කරන්න switch එකක්. ඒ වගේම අපි router එකේ පිටිපස්සේ බැලුවොත් connectivity එක විදිහට අපිට තියෙනවා reset button එක. ඔයාලට පුළුවන් ඔයගේ password මතක නැති වුණොත් එහෙමත් නැත්නම් device එක නැවත වතාවක් setup කරන්න වගේ දෙයකදී යම් කිසි ගැටලුවක් ඇවිල්ලා විශේෂම firmware update එකක් වගේ reset කරන්න. ඒ වගේම power button එක සහ අපිට තියෙනවා අපේ power input එක. මේත් එක්කම අපිට තියෙනවා USB 2.0 සහ 3.0 ports දෙකක්. මේ හරහා අපිට printer එහෙමත් නැත්නම් USB flash drive sharing වගේ functions router එක හරහා කරගන්න පුළුවන්. මෙතනට print එක connect කරාට පස්සේ print එක මුළු network එකටම share කරන්න. එහෙමත් නැත්නම් USB storage USB drive එකක් මෙතනට connect කරලා ඒක media server එකක් එහෙමත් නැත්නම් file sharing device එකක් විදිහට network එකටම බෙදා ගන්න. ඒ වගේම අපිට පුළුවන් මෙතනදී USB 2G 3G dongle එකක් වගේ දෙයක් වුණත් මේකට plug කරලා මේ Wi-Fi router එක හරහා ඒක share කරගන්න. මේත් එක්කම අපිට internet එක input කරන්න LAN RJ45 port එකක් input එකක් තියෙනවා. මේත් එක්කම මම කලින් කියපු විදිහටම LED on off button එක තියෙනවා ඉස්සරහා තියෙන LED indicators on off කරන්න. ඒත් එක්කම අපිට තියෙනවා LAN port 4ක් තවත් PC 4කට මේ හරහා LAN cables වලින් wired විදිහට connect කරගන්න මේ හරහා පුළුවන් වෙනවා. ඉතින් මේ router එකේ තියෙන මේ features එක එහෙම නැත්නම් මේ input සහ output විදිහට ගත්තොත් connectivity එක විදිහට ගත්තොත් මේකේ ප්‍රධානම දේ තමයි Wi-Fi කියන එක. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ මීට කලින් මගේ router review එකේදීත් අහලා තිබ්බා මේකට fiber connection එකක් විශේෂයෙන්ම අපි පාවිච්චි කරනවා නම් එතන තියෙන fiber optic විදිහට එන connection එක මේකට කෙලින්ම ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ routers වලදී අපිට ඒ connection එක ලබා දෙන්න බෑ. අපිට සාමාන්‍යයෙන් router එකට input කරන්න පුළුවන් වෙන්නේ RJ45 එහෙම නැත්නම් සාමාන්‍ය LAN
කේබල් එකක් හරහා එන කනෙක්ෂන් එකක් විතරයි. ඉතින් මේ දේවල් එක රවුටර් එක ඔන් කරාට පස්සේ සෙටප් කරන විදිහ සහ රවුටර් එකේ තියෙන software features ගැනයි ඊළඟට අපි බලන්න යන්නේ. setup process එකේ පළවෙනියටම අපිට කරන්න තියෙන්නේ අපේ රවුටර් එකට Wi-Fi වලින් මේකට එහෙම නැත්නම් network cable එකෙන් මේකට connect වෙන එක. ඉතින් Wi-Fi වලින් connect වෙන්න යනවා නම් ඔයගොල්ලන්ට Asus 5G සහ 2G කියලා connection දෙකක් මෙතනදී වෙන වෙනම පෙන්නනවා. මම මේකෙන් 5G කියන එකට connect වෙනවා. දැන් එතනට කනෙක්ට් වුණා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊළඟට මට තියෙන්නේ මේ කනෙක්ෂන් එක පාවිච්චි කරලා router.asus.com වෙබ්සයිට් එකට යන එක. ඉතින් මේ විදිහට සයිට් එකට ගියාම ඔයාලට පළවෙනියටම prompt එකක් එයි බොහෝ විට firmware update එකකට ඔයාලා ගන්න router එකේ දවසත් එක්ක. ඉතින් මේ මොඩල් එක 2021 මොඩල් එකක් වෙලත් මම මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරපු ගමන් මට firmware update එකක් ආවා. කොහොම වෙතත් මේ විදිහට අපි firmware update එකෙන් පස්සේ මේ දේවල් ටිකේ පළවෙනියටම යන්න තියෙන්නේ create a new network කියන එකට. මෙතනදී අපෙන් අහනවා special requirement එකක් තියනවාද කියලා අපේ ISP ගෙන් internet service provider ගෙන්. අපි මේක yes කරොත් අපිට පුළුවන් special profile එකක් තෝරගන්න. ඉතින් මේක ලංකාවේ profile නැහැ, විශේෂම Google Fiber මේ වගේ settings ටිකක් තමයි අපිට මෙතනදී තියෙන්නේ. ඉතින් මේවා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපි previous එකට ගිහිල්ලා මෙතනින් no කියන එක තෝරනවා. මේ විදිහට තේරුවට පස්සේ අපිට තියෙනවා assign a unique name or SSID service set identifier එකක්. ඉතින් මෙතනදී අපිට නමක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලෙහා අපිට තියෙනවා separate 2.4 සහ 5 GHz කියන network කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ගෙදරකදී ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක එකක් විදිහට තියාගන්න. හැබැයි ඔයගොල්ලන්ට විශේෂයෙන්ම අපි හිතමු gaming වගේ දේවල් වලට 5 GHz එක විතරක් පාවිච්චි කරන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ පල්ලෙහා තියෙන separate 2.4 සහ 5 GHz කියන ටික් එක දාන්න. ඉතින් මෙතනදී මම 2.4G සහ PCG 5G කියලා network දෙකක් මෙතනදී හදාගන්නවා. මේකේ විශේෂම speeds test කරන්න. ඊළඟට මට තියෙන මේක apply කරන්න. ඒ වගේම router එකට login name එකක් සහ password එකක් අපෙන් ඉල්ලනවා. ඉතින් මේකත් security එකට අත්‍යවශ්‍යයි පළවෙනි setup එකේදී. router එකේ main page එකට ආවට පස්සේ අපිට මේ විදිහට තමයි අපේ details ටික පෙන්වන්නේ. ඉතින් internet connection එක මේ වෙලාවේදී අපිට පෙන්වනවා. ඒ වගේම අපිට security level එක පෙන්වනවා. මෙතනින් අපිට අපේ status එක විශේෂයෙන්ම බලා ගන්න පුළුවන්. අපේ server එකේ CPU එකේ මොන වගේ අපේ course දෙකක් තියෙන CPU එක load වෙලා තියෙනවද, ඒ වගේම RAM එක කොච්චරක් යනවද, මේ හැම දෙයක්ම ports කීයක් මේ වෙනකොට පාවිච්චි වෙනවද Ethernet කියලා. ඒ වගේම තමයි Wi-Fi එකේ අපිට clients ලා කී දෙනෙක් ඉන්නවද කියන එක. එතනදී මට පෙන්නනවා මෙතන එක්කෙනෙක් boost කරලා තියෙනවා gaming වලට කියන එක සහ AI mesh එකේ nodes කීයක් තියෙනවද. USB drive එකක් ගත්තොත් මේ USB drive එක මම plug කරලා තියෙන්නේ USB port එකට. ඒක අපිට media server එකක් විදිහට එහෙම නැත්නම් AI disk එකක් විදිහට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. router එකේ guest network පහසුකම යටතේ අපිට පුළුවන් වෙනවා අපේ Wi-Fi එක guest ලත් එක්ක බෙදා ගන්න. හැබැයි මෙතනදී අපි මේක enable කරොත් අපිට password මේ හැම දෙයක්ම දීලා ඒක enable කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2.4 GHz නම් අපි මේක ලබා දෙද්දී ඒගොල්ලන්ට internet connection එක විතරයි ලැබෙන්නේ. අපේ network එකට ඇතුල් වෙන්න බෑ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන දෙයක් කියලා කියන්න පුළුවන්. කෙනෙකුට access දුන්නාට පස්සේ ඒගොල්ලෝ වැරදිලාවත් අපේ network එක ඇතුලේ තියෙන අපේ normal PC access කරන්න බැරි වෙන්න තමයි guest network එක තියෙන්නේ. AI protection කියන කොටසට ආපුවම අපිට තියෙනවා මෙතන Trend Micro real time network monitoring and detect malware virus මේ වගේ දේවල් අපේ network එක තුලට එන එක මෙතනින් අපිට වළක්වනවා. වගේම මෙතනින් අපි AI protection එක හරහා parental control කියන setting එකටත් යන්න පුළුවන්. මේක අපි enable කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් parental control හරහා අපේ network එකට connect වෙලා තියෙන devices අපිට විශේෂයෙන්ම මෙතනදී පාලනය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් client name එක අනුව අපිට තෝරගන්න පුළුවන් දේවල්. ඉතින් මෙන්න මගේ devices දෙකක් මෙතනදී මම network එකට connect කරලා තියෙනවා. මේ device එකක් මට තෝරගන්න පුළුවන්. මේකේ MAC address එක කෙලින්ම මට ගන්න පුළුවන්. ඉතින් මේ device එක දෙකෙන් එහෙමත් නැත්නම් අපේ network එකට connect වෙලා තියෙන ඔක්කොමලට මේක apply වෙනවද කියන එක මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක ඊළඟට අපි කතා කරන්න යන්නේ මේකේ network speed සහ gaming performance කොහොමද කියන එක.
පළවෙනියටම කියන්න අවශ්‍ය දෙයක් තමයි 2.4 GHz 5 GHz කියලා අපි බෑන්ඩ් දෙකකට සෙටප් එකේදී වෙන් කරගත්තා මේක. මේ හරහා මම ටෙස්ට් කරා මොබයිල් එකේ මොන විදිහටද ස්පීඩ් එක වෙනස් වෙන්නේ කියලා. ඉතින් 2.4 GHz wireless network එකේ ස්පීඩ් එක සහ 5 GHz wireless network එකේ ස්පීඩ් එක දැන් ඕගොල්ලන්ට කම්පැරිසන් එකක් විදිහට බලන්න පුළුවන්. මේ දේවල් එක්ක ඊළඟට මම බැලුවේ මේකේ තියෙන මේ ගේමින් ෆීචර්ස් මොන විදිහටද අපිට enable සහ disable කරලා මේකේ තියෙන ස්පීඩ් එක ගන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනියටම මම හැම දෙයක්ම සාමාන්‍ය විදිහට තියෙද්දි Fortnite game එක මෙතනදී run කරලා බැලුවා. ඉතින් Fortnite game එක Wi-Fi 5 GHz connection එක යටතේ තමයි මම PC එකේ run කරේ. එතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන විදිහටද අපේ ping එක ඒ වගේම network එකේ speed එක මෙතනදී වැඩ කරන්නේ game එක ඇතුලේ අඳුනගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම මෙතනදී router එකේ software එකට log වෙලා මෙතනින් බැලුවා මොන විදිහටද මේ ගේමින් වලට ප්‍රයොරිටයිස් කරන්න පුළුවන් ඩිවයිස් එක කියලා. එතනදී පළවෙනියටම ගේම් ඩිවයිස් ප්‍රයොරිටයිසින් යටතේ මම මගේ PC එක මේන් PC එක මෙතනදී තෝරලා දුන්නා. ඒ වගේම net type එක open විදිහට සහ එතනිනුත් මම Fortnite game එක තෝරලා දුන්නා. ඒක focus කරන්න කියලා මගේ game එක විදිහට. ඒ වගේම තමයි WT fast කියන GPN service එකට අපි වෙනම account එකක් හදාගන්න ඕනේ. මේ account එකත් හදාගෙන මම ඒකට log වෙලා එතනනුත් ලබා දුන්නා මම play කරන්නේ මේ Fortnite game එක කියලා. ඉතින් මේ දේවල් එක්ක බලා ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට වෙනස කොහොමද කියලා. මේ තියෙන්නේ මේ gaming settings on කරන්නේ නැතුව සාමාන්‍යයෙන් ආපු speed එක සහ දැන් ඊළඟට ඔයගොල්ලන්ට පේන ස්ක්‍රීන් එකේ මේ ගේමින් සෙටින්ග්ස් ඔන් කරාට පස්සේ මොන වගේ ඔප්ටිමයිසේෂන් එකක් අපිට ලැබෙනවද කියන එක. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ping එක විශේෂයෙන්ම මල්ටිප්ලේයර් ගේම් එකකදී කම්පිටිටිව් මල්ටිප්ලේයර් ගේම් එකකදී වැදගත් වෙන ping එක 110 වගේ රේන්ජ් එකක ඉඳලා 95ට අඩු වෙනවා මේ සර්විසස් එක. ඉතින් මේක මම කලින් රිවිව් එකේදී අත්හදා බලපු නැති දෙයක්. කොහොම වෙතත් මෙන්න මේ වගේ ස්පීඩ් එකක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන dual band router එකේ අපිට තියෙන්නේ 802.11ac කියන Wi-Fi 5 standard එක. මේ හරහා 3.5 Gbps උපරිම ස්පීඩ් එකක් තමයි theoretical විදිහට අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ device එකේදී අපිට සඳහන් කරලා තියෙන්නේ මේකේ තියෙන specification වල උපරිම ස්පීඩ් එක 5 GHz band එක යටතේ megabits per second 2167ක් ලබා ගන්න පුළුවන් කියලා. මේ විදිහට megabits per second 2167ක උපරිම වේගයක් මේ හරහා 5 GHz යටතේ අපිට ලබා දෙනවා කියලා කිව්වට අනිවාර්යයෙන්ම මතක තියාගන්න අවශ්‍ය දෙයක් තමයි අපේ ප්‍රධාන ISP ගෙන් internet service provider ගෙන් අපිට ලැබෙන ස්පීඩ් එක තමයි මෙතනදී ලැබෙන්නේ. ඊට එහා ස්පීඩ් එකේ වෙනස් වීමක් අපිට නැහැ. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරන fiber connection එක 100 Mbps connection එකක්. මේ තුල මට ඒ වේගයම ඊට ආසන්නම වේගයන් සාමාන්‍ය විදිහට ලබා ගන්න පුළුවන් වුණා. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ router එකත් එක්ක අපිට ලැබෙන mobile app එක ගැන. ඉතින් විශේෂයෙන්ම mobile app එක විතරයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ router එකට PC එකක් ඒ වගේම laptop එකක් පවා ඕනේ නැහැ මේක setup කරගන්න. ඒ වගේම මෙතනින් එහාට ගිහලා router එකේ හැම function එකක්ම PC එකෙන් වෙබ් එකෙන් අපේ වෙබ් ඉන්ටර්ෆේස් එකෙන් ගන්න හැම දෙයක්ම අපේ මොබයිල් ඇප් එක හරහාත් ලබා ගන්න පුළුවන්. මොබයිල් ඇප් එක ඔන් කරාට පස්සේ ඔයගොල්ලන්ට themes තියෙනවා. ඒ හරහා බොහොම simple theme එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි අර parental control කියන එක මෙතනදී අපිට profile විදියට හදලා දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ network එකට devices ටික add වුණාට පස්සේ අපිට බොහොම පහසුවෙන් පුළුවන් වෙනවා මේ internet පාවිච්චි කරන කට්ටිය මොන විදිහටද ඒක පාවිච්චි කරන්න කියලා kids ඒ වගේම teenagers ඒ වගේම 18න් ඉහළ මේ වගේ කට්ටියට එක profiles මෙතනදී හදලා දීලා තියෙනවා. මේ profile එකක් තෝරලා ඊට පස්සේ අදාළ කරන device එක තෝරන්න විතරයි තියෙන්නේ. එතනදී අපිට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් social media එහෙම නැත්නම් adult content තියෙන site මේ වගේ දේවල් ඒ range එක අනුව වයස් සීමාවන් අනුව බොහොම පහසුවෙන් assign කරන්න පුළුවන්. ඒ වගේම ඔයා gaming කරන mobile device එකක් නම් එතනදී ඔයාට පුළුවන් වෙනවා බොහොම පහසුවෙන්ම මේකේ game boost කියන function එකට ගිහිල්ලා ඒක on කරගන්න. ඊට පස්සේ ඔයාගේ game එක තුල අර අපේ PC එකේ අපි දැක්කා වගේම experience එකක් මෙතනදී optimize කරලා මේ device එකට priority එක දීලා වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් එක 2.4 GHz ඒ වගේම 5 GHz විදිහට bands දෙකකින් අපේ speeds manage කරන්න Wi-Fi network එකේ ඒ වගේම විශේෂයෙන්ම 2G 3G dongle එකක් USB විදිහට මේකට connect කරන්න. එහෙම නැත්නම් printer එකක් USB drive එකක් network එකේ share කරගන්න වගේම AI mesh වගේ technologies හරහා ඉදිරියේදී
මේ රවුටර් එක එහෙම නැත්නම් දැනටමත් ඔය අරගෙන තියෙන රවුටර්ස් එක්ක ASUS සමග මේ කනෙක්ට් වෙලා ඒ හරහා ඉතාමත් long range mesh එකක් නිර්මාණය කරන්නත් මේ ASUS router එක හරහා අපිට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ASUS mobile app එක හරහා අපිට විශේෂයෙන්ම mobile gaming කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් මේක ප්‍රයෝරිටයිස් කරන්න හැකියාව තියෙනවා තමන්ගේ ගේමිං ඩිවයිස් එක තමන්ගේ ගේමිං සෙෂන් වලදී. ඉතින් මේ රිවිව් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.